ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සුපුරුදු පරිදි 6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයට අදාළ පළමු ඒකකයේ වන අපේ පාසලේ තවත් එක් වැදගත් පාඩමක් වන පාසල් සංස්කෘතිය පිළිබඳව අද අපි ඉගෙන ගනිමු. අද මා ඔබ හා සමග සම්බන්ධ වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආචාර්ය ඩී.එම්. සුපුන් දිසානායක. ආදරණීය දුවේ පුතේ අපි අද බලමු පාසල් සංස්කෘතිය කියන්නේ මොකක්ද? අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ස්කූල් කල්චර් කියලා. පාසල් සංස්කෘතිය. හැම පාසලකටම අනන්‍ය වූ පාසල් සංස්කෘතියක් තියෙනවා. දැන් ඔබ දන්නවා අපේ රටේ පාසල් අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. ඒ වගේ අප පාසලට අනන්‍ය වූ උපසංස්කෘතියක් තියෙනවා. අපි දැන් බලමු මේ පාසලේ සංස්කෘතියට මොනවද අයත් වන දේවල් කියලා. පාසලේ සංස්කෘතියට අයත් වෙනවා පාසලේ පවත්නා නීති රීති. ඒ වගේම පාසලේ පවත්නා සම්ප්‍රදායන්. ඒ වගේම පාසලේ පවත්නා සිරිත් විරිත්. ඒ වගේම පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේත ආදී දේවල් පාසලේ සංස්කෘතියට අයත් වෙනවා. ඉතින් දුවේ පුතේ පාසලේ සංස්කෘතියට අදාළ වෙන මේ කොටස් පිළිබඳව අප ප්‍රථමයෙන් තේරුම් ගමු. ඒතර පාසලේ පවත්නා නීති රීති තියෙනවා. අපි දන්නවා සෑම පාසලකටම අයත් නීති පද්ධතියක් තියෙනවා. මේ නීති ඔබගේ යහපතටයි පාසලේ පවතින්නේ. ඒකට මේ පාසලේ පවතින නීති ඇයි මේ ආකාරයෙන් අවශ්‍ය කරන්නේ? ඇයි පාසලකට නීති පද්ධතියක් අවශ්‍ය කරන්නේ? එකක් තමයි දුවේ පුතේ පාසලෙහි හොඳ ඉගෙනුම් වාතාවරණයක්, හොඳ ඉගෙනුම් පරිසරයක් ඇති කරන්නේ. අපි හැමෝම නීති පද්ධතියක් අනුව වැඩ කරද්දී ඔබට හොඳ ඉගෙන ගන්න පරිසරයක් පාසල නිර්මාණය වෙනවා. ඒක වඩාත් වැදගත් වෙනවා පාසල හොඳින් කරගෙන යන්න. ඒ වගේම පාසල ක්‍රමවත්ව පාලනය කරන්න. බුදුහාමුදුරුවෝගේ සිට සිසුන් දක්වාම පාසලේ ක්‍රමවත් පරිපාලනයක් ඇති වෙනවා. ඔබ දැක්ක සමහර පාසල්වල පාසල්වලට ගියාම පාසල්වල කිසිදු ආකාරයක ශබ්දයක් නැහැ. දරුවන් ඉතා ක්‍රමවත්ව ඉතා හොඳින් පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි පාසලේ පවතින නීති පද්ධතිය. ඒ වගේම දරුවන් සිසුන් විනයගරුකව කටයුතු කරන්නට මේ නීති පද්ධතිය අවශ්‍ය වෙනවා. දන්නවා දරුවන් බොහෝම නීතිගරුකව විනයගරුකව පාසලේ ඉන්නවා. ඔවුන් ගුරුවරුන් කියන ආකාරයට, විදුහල්පතිතුමා කියන ආකාරයට බොහොම හොඳින් කටයුතු කරනවා. එසේ වන්නේ පාසලේ පවතින නීති පද්ධතිය නිසා. ඒ වගේම පාසලේ සියලු දෙනාගේම අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා වෙනවා. අපි දන්නවා අයිතිවාසිකම් කියන්නේ අපට ලැබෙන වරප්‍රසාදයක්. මේ හැමෝගෙම වරප්‍රසාදයන් ආරක්ෂා කරගන්නටත් පාසලකට නීති පද්ධතියක් ඕන. ඒ වගේම දුවේ පුතේ පාසලේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා පාසලේ අනන්‍යතාවය අපි දන්නවා පාසලට අනන්‍ය වූ අනන්‍යතාවයක් තියෙනවා. ඒතර මේක පාසල තුල ආරක්ෂා කරන්න අපට මේ පාසලේ නීති පද්ධතියක් අවශ්‍යයි. එසේ පාසලේ පවත්නා නීති මැනවින් පිළිපැදීමොත් පිළිපැද්දොත් අපට නීතිගරුක පුද්ගලයෙක් බවට පත්වන්න පුළුවන්. එසේ වුණොත් ඒ ඔස්සේ ඔබට පුළුවන් ඔබගේ ගෞරවය ආරක්ෂා කරගන්න. ඉතින් දුවේ පුතේ ඔබ මේ පාසලේ නීති පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කිරීමට උදව් වෙන්න ඕන. එහෙම වුණොත් අපි හැමෝගෙම හොඳ ඉගෙනුම් පරිසරයක් ඇති කරන්නට අපට හැකි වෙනවා. අපි දැන් බලමු ඔබට පාසලේ තිබෙන නීති රීති මොනවද කියලා. සාමාන්‍යයෙන් පාසලක පොදුවේ පවතින නීති රීති තියෙනවා. මේ නීති රීති තිබෙන්නේ ඔබගේ යහපතටයි. ඔබගේ යහපැවැත්මටයි. බලමු දැන් 1. දිනපතා පාසලට පැමිණීම. මේක වැදගත් වෙන නීතියක්. අපි දන්නවා දරුවන් සියලු දෙනාම පාසලට පැමිණීම අනිවාර්යයි. දරුවන් පාසලට පැමිණිය යුතුයි. දරුවන් දින ගණනාවක් පාසල් පැමිණෙන්නේ නැත්නම් දොළපතිතුමා
පන්ති භාර ගුරුවරුන්, විෂය භාර ගුරුවරුන් සොයා බලනවා. ඇයි එහෙම කරන්නේ? ඔබට තියෙන ආදරයට ඔබ ගැන සොයා බලන්න. ඒ වගේම තවත් නීතියක් තමයි පාසල ආරම්භ කරන වෙලාවට පෙර පාසලට පැමිණෙන්න. වැදගත් නීතියක්. අප ජීවිතයේදී අප වෙලාවට වැඩ කිරීම කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ පාසල ආරම්භ කරන වෙලාවට පෙර අප පාසලට එන්න ඕනේ. ඒක වැදගත් වෙන දෙයක්. මේක අපි ජීවිත කාලය පුරාවටම අපි කරන දේවල් වෙලාවට ඉටු කරන්නට මේ නීතිය අපට වැදගත් වෙනවා. මේක පාසල විතරක් නෙමෙයි. ඔබ අනාගතයේ යහපත් පුරවැසියෙක් වුණාමත් මේ වෙලාවට වැඩ කිරීම කියන දේ ඔබට පුරුදු වෙනවා. ඔබ මේ නීතිය අනුගමනය කරොත් එවිට ඔබ නීතිගරුක වෙනවා. නියමිත නිල ඇඳුමේ සැරසී පාසලට පැමිණීම. අප දන්නවා පාසලේ අනන්‍යතාවය නිරූපණය කරන වැදගත් දෙයක් තමයි නිල ඇඳුම. ඔබ නිල ඇඳුම ක්‍රමානුකූලව ලස්සනට පිරිසිදුව ඇඳගෙන ඉන්න ඕන. එතකොට පාසල පිළිබඳ ගෞරවයක් ඔබ දකිනවා පාසලේ ගෞරවය පාසල පිළිබඳ සංකේතය සමාජයට යන්නේ ඔබ අඳින නිල ඇඳුම. මේ නිල ඇඳුම ඔබ බොහොම හොඳින් පාවිච්චි කරන්න ඕනේ. නිසා නියමිත නිල ඇඳුමින් ඔබ කොණ්ඩේ පීරලා නිල ඇඳුමට ගැලපෙන ආකාරයේ සබත්තු දාලා ඔබ පාසලට එන්න ඕනේ. ඒක වැදගත් වෙන දෙයක්. ඒ වගේම පාසල පවත්වන කාල සීමාවන්හි පාසලේ රැඳී සිටීම. අපි දන්නවා සාමාන්‍යයෙන් පාසල් ආරම්භ කරන්නේ උදෑසන 7:30ට. ඒ වගේම පාසල අවසන් වන්නේ හවස 1:30ට. මේ කාලය තුල දරුවන් පාසලේ සිටීම වැදගත්. ඒ කාලය තුල ඔබට පාසලේ ඔබ ඉන්න ඕනේ. ඔබට පාසලේ බැහැර වෙන්න බෑ. ඒක නිසා පාසල් පැවැත්වෙන කාල සීමාවන්හි ඔබ පාසලේ රැඳී සිටීම වැදගත්. ඒ වගේම මේක නීතියක්. මේක කරන්න ඔබගේ යහපැවැත්මට. අනෙක් කාරණාව තමයි අනෙක් නීතිය තමයි පාසලේ පවතින කාලසටහන අනුව අධ්‍යාපන කටයුතු වල යෙදීම. අපි දන්නවා හයි ශ්‍රේණියේ දරුවන්ට කාලසටහනක් තියෙනවා. ඔබගේ පන්තියේ කාලසටහනක් තියෙනවා. ඒ කාලසටහන බෙදලා තිබෙනවා විෂයන් වලට. ඒ විෂයන් වලට අදාළ කාලච්ඡේද තියෙනවා. ඉතින් ඔබ මේ අධ්‍යාපන කටයුතු වල නිරත වීමේදී කාලසටහනට අනුව අධ්‍යාපන කටයුතු නිරත වෙන්න ඕනේ පුතේ. ඒ වගේම පාසලේ පවතින සම්ප්‍රදායන්. පාසලේ තිබෙන විවිධ සම්ප්‍රදායන් තියෙනවා. පාසලේ කාලයක් තිස්සේ පවතින සම්ප්‍රදායන් බොහොමයක් තියෙනවා. අපි සම්ප්‍රදායන්ද ආරක්ෂා කරන්න එක නීතියක්. ඒතර පාසලේ අනන්‍යතාවය අපි ආරක්ෂා වෙනවා. ඒ වගේම විතරපුතුමාට ගුරුවරුන්ට අවනත වන්නට අපි ඒ වගේම ඔවුන්ට ගරු කරන්නටත් අපි කටයුතු කරන්න ඕනේ දුවේ පුතේ. ඉතින් මේ ආකාරයට පාසලක පවතින නීති රීති අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම වුණොත් අපට හැකි වෙනවා නීතිගරුක දරුවන් ලෙස මේ සමාජයට දායාද වෙන්න. ඉතින් ඔබට පාසල් සංස්කෘතියේ වැදගත් කොටසක් වන පාසලේ පවත්නා නීති පිළිබඳව ඔබට මම තීරුම් කර දුන්නා. අපි ඊළඟට බලමු පාසල් සංස්කෘතියට අදාළ වන තව වැදගත් දෙයක් තමයි පාසලේ පවත්නා සම්ප්‍රදායන්. ඔබ දන්නවා පාසලේ කාලයක් තිස්සේ පැවතෙන සිරිත් විරිත් පිළිගැනීම් අප විශ්වාස කරනවා පිළිගන්නවා සම්ප්‍රදායන් කියලා. පාසලේ පවත්නා නීති රීති මෙන්ම සම්ප්‍රදායන් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඔබ පාසලේ පවත්නා සම්ප්‍රදායන් පිළිබඳව මනා දැනුමක් තිබෙන්න ඕනේ. ඔබ ඒවා අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. උදෑසන රැස්වීමේදී මෙන්ම පාසලේ අවසන් කරන අවස්ථාවේදී ඔබ පාසලට ආවේනික සම්ප්‍රදායන් තිබෙනවා. අපි ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඔබ දන්නවා පාසලේ තිබෙන වැදගත් සම්ප්‍රදායක් තමයි පාසලේ නිල ඇඳුම සකස් කරගන්න ආකාරය. මේක කාලයක් තිස්සේ පාසලේ අනුගමනය කරන සම්ප්‍රදායක්. ඒක ඔබ මැනවින් ඉටු කරන්න ඕනේ. ඒ වගේම පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවය, නිවාසාන්තර ක්‍රීඩා උළෙල, පාසලේ උපන්දිනය වගේ ආදී සුවිශේෂී සම්ප්‍රදායන් විවිධ පාසල්වල ක්‍රියාත්මක වෙනවා. මේවා පාසලේ පවතින සුවිශේෂී සම්ප්‍රදායන්. ඒක නිසා දුවේ පුතේ මේ පාසලේ පවත්නා සම්ප්‍රදායන් පාසලේ සංස්කෘතියට වැදගත් වෙනවා. නිසා ඔබ පාසලේ පවත්නා සම්ප්‍රදායන් ඔබ ආරක්ෂා කරන්න ඕනේ. අපි ඊළඟට බැලුවොත් මේ පාසලේ පවත්නා සම්ප්‍රදායන් රැක ගැනීම වැදගත්කම කුමක්ද? පාසලේ පවත්නා සම්ප්‍රදායන් රැක ගැනීමේදී ළමයින් තුල ශික්ෂණයක් ඇති වෙනවා. ළමුන් හොඳින් මේ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමේදී ඔවුන් තුල ශික්ෂණයක් පාසල කෙරෙහි ආදරයක් හට ගන්නවා. ඒ වගේම ආත්ම අභිමානයක් තමන් තුල හැඟීමක් ඇති වෙනවා. උතුම් හැඟීමක් ඔබට පාසල ගැන.
ඒ වගේම පාසලේ අනන්‍යතාවය ඔබ ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණා ඔබට හැඟෙනවා. පාසල අනන්‍යතාවය. ඒ වගේම අනාගත සිසු පරපුරට ඒවා පවරා දීමට හැකි වෙනවා. ඔබ දකිනවා ඔබ පාසලට එන දවස ඔබට මතක් කරන්න බලන්න. ඔබ පාසලට එන ප්‍රථම දවසේ ඔබ පිළිගත්තේ ඔබගේ පාසලේ හිටපු අයියලා අක්කලා. ඔබට මලක් දීලා, ඔබට පුංචි තිරිණයක් දීලා ඔබ ඔවුන් පිළිගත්තා. ඔබට මතකයි නේද? ඔවුන් පිළිගත් ආකාරය. අන්න ඒ විදිහට තමයි පුතේ පාසලේ සම්ප්‍රදායන් වැඩිහිටි අයියලා අක්කලා මගින් ඔබට කියලා දෙන්නේ. ඒක සම්ප්‍රදාය. ඉතින් ඔබට පාසලේ සම්ප්‍රදායන් කියලා දීමට ඔබත් අනාගතේ කටයුතු කරයි. ඔබත් ඔබගේ පාසලට අලුතෙන් එන නංගිලා මල්ලිලාට ඔබ කියලා දෙවි පාසලේ පවතින සම්ප්‍රදාය. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා පාසලේ ගෞරවය ආරක්ෂා කරන්න. ඉතින් දුවේ පුතේ ඔබ තේරුම් ගන්න නැති පාසලේ පවත්නා සම්ප්‍රදායන් ගැන. දැන් ඔබ ඔබගේ පාසලේ විෂය භාර හෝ පන්ති භාර ගුරුතුමා සමග සාකච්ඡා කරන්න. ඔබගේ පාසලේ පවත්නා සම්ප්‍රදායන් මොනවද කියලා. ඒව දැනගන්න. ඒව ඔබ ඉගෙන ගන්න. ඒ අනුව ඔබ කටයුතු කරන්න උත්සාහ ගන්න පුතේ. එවිට ඔබට නීතිගරුක යහපත් සිසුවෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ පාසල් සංස්කෘතියට අදාළ වැදගත් දෙයක් තමයි පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකේත. මොනවද මේ පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකේත? පාසලේ අනන්‍යතාවය නිරූපණය කරන සංකේත? පාසලක අනන්‍යතාවය කියන්නේ වැදගත් දෙයක්. අපි පාසලේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න. අනන්‍යතාව වුණා මේක සුවිශේෂී. ඒක අනන්‍යතාවයක් තියෙනවා. ඒක වෙන තැනකට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හැම පාසලකටම අනන්‍ය වූ සංකේත අපිට දැක ගන්න පුළුවන්. එම සංකේත අතර වැදගත් සංකේතයක් තමයි පාසලේ පවත්නා ආදර්ශ පාඨය. ඔබ දන්නවා පාසලේ පවතින ආදර්ශ පාඨය ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්න වැදගත් වෙනවා. සෑම පාසලකම ආදර්ශ පාඨයේ මගින් දරුවන් ඔය යහමඟට ගැනීමට පොළඹවනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක් පුතේ. ඉතින් ඔබගේ පාසලේ ආදර්ශ පාඨය එහි අර්ථය ඔබ සාකච්ඡා කරලා බලන්න. මම මේ නිරූපණය කරන කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේ ආලෝකෝ උදපාදී. ඒ ආකාරයට විවිධ පාසල්වල විවිධ ආදර්ශ පාඨයන් තියෙනවා. පාසලේ ආදර්ශ පාඨය ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න. එය ඔබේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා. ඒකට ආදර්ශ පාඨයෙන් අපේ ජීවිතය අපට හැඩගස්වා ගන්න පුළුවන්. විවිධ ආදර්ශ පාඨයන් තියෙනවා. ඉතින් මේ ආදර්ශ පාඨය ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්න වැදගත් වෙනවා. අපි ඊළඟට බලමු පාසලේ අනන්‍යතාවය නිරූපණය කරන තවත් වැදගත් සංකේතයක්. ඒ තමයි පාසල් ලාංඡනය. පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන තව වැදගත් සංකේතයක් ලෙස පාසල් ලාංඡනය අපිට කතා කරන්න පුළුවන්. දැන් පාසල් ලාංඡනය සඳහා දුවේ පුතේ විවිධ වර්ණ සංකේත භාවිතා කරනවා. බොහෝ පාසල්වල පාසල් ලාංඡනවල පහන, සූර්යයා, ස්වස්තික සංකේතය වගේ විවිධ සංකේත භාවිතා කරනවා. මේ ලාංඡන මගින් දරුවන්ට ඒ පාසල් ලාංඡනේ වැදගත්කම නිරූපණය කරනවා. ඒතර මේ වර්ණ සංකේතවල තේරුම් තියෙනවා දුවේ පුතේ. මම මේ දාලා තියෙන ඔබට බණ්ඩාරනායක විද්‍යාලයේ ගම්පහ පාසල් නිලාංඡනය. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ නිලාංඡනය. ඉතින් මේ තියෙන්නේ පාසල් වල ලාංඡනය. ඉතින් මේ පාසල් ලාංඡනය පාසලේ විවිධ අවස්ථාවන් සඳහා භාවිත කරනවා. සමහර පාසල් වල පාසල් නිල ඇඳුම ටයිපටියේ ඔබට පාසල් නිල ලාංඡන දකින්න පුළුවන්. ඒ වගේම පාසලේ නිකුත් කරන ලිපි ලේඛනවල ඔබගේ සමහරට ඔබගේ ප්‍රගති වාර්තාවේ ඔබගේ වෙනත් වූ ලේඛනවල ඔබට දැක් ගන්න පුළුවන්. පන්ති වාර්තා පොතේ මේ ආදී වශයෙන් පාසලේ නිකුත් කරන පොත්පත් ප්‍රකාශනවල අපිට දැක ගන්න පුළුවන් වෙනවා. වගේ මේ පාසල නිල ලාංඡනය, පාසලේ ලාංඡනය පාසලට අයත් බව, පාසලේ අයිතිය පෙන්වන දෙයක්. ඒ වගේම පාසලේ අනන්‍යතාවය වෙනුම් කරන දෙයක්. මේක නිසා ඔබ මේ පාසල් ලාංඡනය ඉතා මැනවින් ආරක්ෂා කරන්න, ගෞරව කරන්න. මේ පාසල් ලාංඡනය කියන්නේ වෙන දෙයක්. අපි ඊළඟට බලමු දුවේ පුතේ පාසල් සංස්කෘතියේ අනන්‍යතාවය නිරූපණය කරන තව වැදගත් ලක්ෂණයක් තමයි පාසලේ කොඩිය.
පාසලේ කොඩිය අනන්‍යතාවය නිරූපණය කරන තවත් වැදගත් සංකේතයක්. ඔබ දන්නවා පාසල් කොඩියේ විවිධ වර්ණ, විවිධ සංකේත අපිට දැක ගන්න පුළුවන්. එතකොට සමහර පාසල් කොඩියේ පාසලේ ලාංඡනය ඇතුළත් කරලා තියෙනවා. ඔබට පේන මේ සමහර පාසල් කොඩියේ කොඩිවල ඔබට දැක ගන්න පුළුවන් පාසල් ලාංඡන ඇතුළත් කරලා තියෙනවා. ඒක වැදගත් සංකේතයක්. ඒතර මේ පාසල් කොඩියේ තියෙන වර්ණ වලින් විවිධාකාර අර්ථයන් අපට ලබා දෙනවා. ඔබට පුළුවන් ඔබගේ පාසල් කොඩියේ වර්ණ සංකේත මගින් නිරූපණය කරන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව ඔබට තේරුම් ගන්න. අපි දැන් බලමු පාසල් කොඩිය භාවිතා කරන අවස්ථා. පාසලේ කොඩිය විවිධ අවස්ථා සඳහා භාවිත කරනවා. එක පාසලේ උදෑසන රැස්වීමේදී දකින්නවා පාසල උදෑසන රැස්වීම ආරම්භයේදී මේ පාසල් කොඩිය ඔසවනවා. ඒ වගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව. ඔබගේ කැමැති උත්සවයක් නේද? අවුරුද්දේ මුල අපි පවත්වනවා. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී අපි පාසලේ කොඩිය ඔසවනවා. ඒ වගේම පාසලේ පවත්වන වෙනත් විශේෂ උත්සව. සමහර විට පාසලේ පවත්වන විවිධ ජාතික උත්සවවලදී, පාසලේ පවත්වන විවිධ උත්සවවලදී අපිට මේ පාසලේ කොඩිය ඔසවනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ පාසල් කොඩිය ඔසවන අවස්ථාවේදී ඔබ සිටිය යුතු ආකාරය තියෙනවා. අපි එකට කියනවා ඉරියව් කියලා. ඉතින් දුවේ පුතේ පාසල් කොඩිය කියන්නේ ඔබගේ පාසලේ ගෞරවය. ඔබේ රැක ගන්න ඕනේ. ඉතින් ඔබ පාසල් කොඩිය ඔසවන විට ඔබ කොහොමද ඉන්න ඕනේ? ඔබ හැසිරිය යුතු ආකාරය කොහොමද? වැදගත්. මේක ජීවිත කාලෙම මතක තියාගන්න. ඒ තමයි පාසල් කොඩිය දෙසට මුහුණලා සීරුවෙන් සිටීම. ඔබ දකිනවා මේ දරු පිරිස මේ පින්තූරයට අනුව පාසලේ කොඩිය දෙසට මුහුණලා සිටින ආකාරය. අපි එසේ කරන්න ඕනේ. පාසල් කොඩිය ඔබට අවස්ථාවක් ලැබුණා පාසල් කොඩිය ඔසවන්න. ඔබ අභිමාණයෙන් ගෞරවයෙන් ඒ කරන්න ඕනේ. ඒ වගේම පාසල් ගීතය ගායනා කරන්න ඕනේ. පාසල් කොඩිය ඔසවලා අවසානයේදී මෙන්න මේ වගේ ඉරියව් අපි කළ යුතු වෙනවා පාසල් කොඩිය ඔසවන අවස්ථාවේ. ඉතින් දුවේ පුතේ ඔබ තේරුම් ගත්තා පාසලේ වැදගත් සංකේතයක් වන පාසල් කොඩිය. අපි ඊළඟට පාසල් අනන්‍යතාවය නිරූපණය කරන තවත් වැදගත් සංකේතයක් තමයි පාසල් ගීතය. සෑම පාසලකටම පාසල් ගීතයක් තියෙනවා. මම හිතන්නේ ඔබගේ පාසලෙත් පාසල් ගීතයක් තියෙනවා. බොහෝ පාසල්වල පාසල් ගීතවල පාසල් මාතාව නැත්නම් පාසල මවක ලෙස ආමන්ත්‍රණය කරනවා. අපි දන්නවා අම්මා, මව, මාතාව අපි ආදරය කරනවා, ගෞරව කරනවා. ඉතින් පුතේ ඔබගේ පාසලත් ඔබගේ අම්මා කෙනෙක්. ඔබේ රැක ගන්න ඕන. ඉතින් ඔබ මේ පාසල් ගීතය ගායනා කරද්දී මේ පාසල් ගීතෙන් ඉටු වෙන ශාල මෙහෙයක් තියෙනවා. මොකක්ද මේ මෙහෙය? මේ පාසලෙන් ජාතියට සිදුවන මෙහෙය පිළිබඳ සිතුවිලි ළමයින් තුළ ජනිත කරනවා. මේ පාසල් ගීතයේ ඒ හැඟීම තියෙනවා. ඔබ පාසල් ගීතය මතකයෙන් ගායනා කරද්දී ඔබට හැඟීම දැනෙනවා. මේ පාසලෙන් මගේ පාසලෙන් මා තුළ ජනිත කරන හැඟීම. ඔයගේ ළමයින් තුළ තම පාසල පිළිබඳ ගෞරවය, අභිමානය, ආදරය. ඔබ පාසලට ආදරේ. ඔබ පාසලට ගෞරව කරනවා. ඒක මනාව ඔබට දැනෙන්නේ පාසල් ගීතය. නිසා පාසල් ගීතය ඔබ ගායනා කරද්දී ගෞරවයේ, අභිමානයේ, ආදරය කියන විදිහට ඔබ කියනවා. ඒ වගේම පාසලේ අනන්‍යතාවය විඳින්න කරනවා. සෑම පාසලකම පාසල් ගීතයේ සුවිශේෂී. ඔබ දකිනවා විවිධ පාසල්වල විවිධ පාසල් ගීත තියෙනවා. කවදාවත් එක පාසලක පාසල් දෙකක එකම ගීතේ නැහැ. පාසලින් පාසලට පාසල් ගීතයේ දුවේ පුතේ වෙනස්. ඒ නිරූපණය කරන්නේ පාසලේ අනන්‍යතාවය. ඒ වගේම පුතාලා පාසල් ගීතය ගායනා කරද්දී ඔබ ගායනා කරන්න ඕනේ කොහොමද? ඒ වගේම ඔබ ගායනා කරන අවස්ථා පාසලේදී පාසල් ගීතය ගායනා කරන අවස්ථා තිබෙනවා විවිධ අවස්ථාවල. පාසල ආරම්භයේදී, පාසලේ පවත්වන විශේෂ උත්සවවලදී, නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලදී අප පාසල් ගීතය ගායනා කරනවා. සමහර පාසල්වල සෑම උදෑසනකම පාසල් ගීතය ගායනා කරනවා. ඒ තුලින් දරුවන්ට පාසල පිළිබඳව ගෞරවයක්, අභිමානයක්, ආදරයක් ඇති වෙනවා. ඉතින් දුවේ පුතේ
පාසල් ගීතේ ගායනා කිරීමේදී අනුගමනය කළ යුතු ඉරියව්. ඔබ කොහොමද ඉන්න ඕනේ? පාසල් ගීතේ ගායනා කරද්දී. මේක වැදගත් වෙනවා. අප හැමෝම පාසල් ගීතේ ගායනා කරද්දී අපි සිටිය යුතු ආකාරයක් තියෙනවා. එකක් තමයි පාසල් ගීතයේ මතකින් තාලයට. ඔබ පාසල් ගීතේ මුලින්ම හොඳින් මතක තියාගන්න ඕනේ. පාසල් ගීතේ මතකින් තාලයට ගායනා කරන්න. ඒතර ඔබට ගෞරවයක් ඇති වෙනවා පාසල කෙරෙහි. පාසල් ගීතයට නිසි ගෞරවයක් දැක්වෙන අවුරින් අභිමාණයෙන් යුතුව ගායනා කරන්න. මොකද පාසලේ අනන්‍යතාවය, පාසලේ අභිමානය පෙන්වුම් කරන වැදගත් දෙයක් නේ පාසල් ගීතේ. ඔබ පාසල් ගීතයට ගෞරවයක් ලබා දෙන්න ඕනේ. සහ ඒ ගායනා කරන්න ඕනේ ගෞරවයක්, අභිමානයක් වෙන ආකාරයට. ඒ වගේම පාසල් ගීතේ ගායනා කරද්දී සීරුවෙන් සිටමින් ගායනා කරන්න ඕනේ. ඒක වැදගත්. එවිට ඔබට පාසල පිළිබඳ ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේම පාසල් ගීතේ ගායනා කරන අවස්ථාවේදී වෙනත් කිසිදු කාර්යයක් ඔබ කරන්න එපා. පාසල් ගීතේ ගායනා කරද්දී ඔබගේ අංග චලනයන්, ඔබගේ කතාවන්, ඔබගේ හිනාවන් නැවත එන්න ඕනේ. ඔබ පාසල් ගීතේ ගායනා කරන විට ඔබ අභිමාණයෙන්, ගෞරවයෙන් ඔබ ගායනා කරන්න ඕනේ. ඉතින් පාසල් ගීතය කියන්නේ එවැනි වැදගත් ගෞරවයක් දෙන සංකේතයක් බව ඔබ අමතක කරන්න එපා. ඉතින් මම ඔබට පැහැදිලි කළා පාසල් ගීතය පිළිබඳව. ඉන්පසු අපි බලමු පුතේ පාසලේ අනන්‍යතාවය නිරූපණය කරන තම වැදගත් අංගයක් තමයි පාසලේ දැක්ම. අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් vision of the school කියලා. පාසලක දැක්ම. පාසලේ දැක්ම කියන්නේ මොකක්ද? පාසලේ දැක්ම කියන්නේ දිගොයි පුතේ පාසල අනාගතයේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන අරමුණු. අපි කියනවා දැක්ම කියලා. බොහෝ පාසල්වල දැක්ම ලෙස රටට වැඩදායක යහපත් පුරවැසියෙකු බිහි කිරීම කියන දැක්ම අපිට බොහෝ පාසල් ලකින්න පුළුවන්. ඒතර අනාගතයේදී රටට වැඩදායක යහපත් පුරවැසියෙක්. බොහෝ පාසල්වල තියෙන දැක්ම. එතකොට ඔබේ පාසලේ දැක්ම ඔබගේ එහි අදහස ඔබගේ පන්ති භාර හෝ විෂය භාර ගුරුතුමාගෙන් දැනගන්න. පාසලේ අනාගතයේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණ තමයි දැක්ම කියලා මම ඔබට පැහැදිලි කරේ. ඒතර ඔබ අනාගතයේදී නැත්නම් ඔබ හොඳින් පාසලේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඔබ වැඩදායක පුරවැසියෙක් ලෙස සමාජයට සම්බන්ධ වුණාම පාසලේ දැක්ම ඉටු වුණා. දැන් පාසලේ දැක්ම කියන්නේ අනාගතයේ රටට වැඩදායක යහපත් පුරවැසියෙක්නේ. ඔබ රටට වැඩදායක යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත වුණා කියන්නේ පාසලේ දැක්ම සම්පූර්ණ වුණා හා සමානයි. ඉතින් පාසලේ දැක්ම පිළිබඳව ඔබ මනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න දුවේ පුතේ. පාසලේ දැක්මත් එක්ක තවත් දෙයක් තමයි පාසලේ මෙහෙවර ප්‍රකාශය. ඔබට පාසලේ මෙහෙවර ප්‍රකාශය දැක ගන්න පුළුවන්. පාසලෙන් සේවය ලැබුණේ සිසු දරුවන් වන ඔබයිනි පුතේ. ඔබ පාසල ඔබ වෙනුවෙන් ඉටු කරන මෙහෙවර ප්‍රකාශයෙන් දැක්වෙනවා. මොකද්ද මෙහෙය කියලා? ඉතින් එම මෙහෙවර සාර්ථක වීමෙන් යහපත් පුරවැසියන් රටට දායාද කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් පාසලෙන් සමාජයට සිදුවන මෙහෙය ඉමහත් අතිවිශාලයි. ඒ නිසා පාසලේ අගය හා එහි වැදගත්කම් ප්‍රකට වන කියමනක් ගැන ඔබ තේරුම් ගන්න. ඔබ දන්නවා පුතේ විවිධාකාර කියමන් තියෙනවා. ඔබ අහලා තියෙනවා එක් පාසලක් විවෘත කිරීමෙන් සිරගයක් වසා දැමීමට හේතු වෙනවා කියලා. ඉතින් පාසලක මෙහෙවර ඊටාම සුචිසි දෙයක්. ඔබ හැමෝම යහපත් පුරවැසියන් කරන තැන. ඉතින් අපි පාසලේ දැක්ම මෙහෙවර ගැන හොඳ අවබෝධයක් දුවේ පුතේ තියෙන්න ඕනේ. අපි ඊළඟට බලමු පාසලේ අනන්‍යතාවය නිරූපණය කරන වැදගත් සංකේතයක්. මෙය පාසල පිළිබඳ තියෙන වැදගත්ම සංකේතයක්. කුමක්ද? පාසලේ නිල ඇඳුම නැත්නම් පාසල් නිල ඇඳුම. පාසලේ සංස්කෘතිය විදහා දැක්වෙන වැදගත් සංකේතයක්. මේක සජීවී සංකේතයක්. මම මේ සජීවී සංකේතයක් කියලා කිව්වේ.
ඔබ මේ නිලැඳුම ඇඳලා පාසල තුල ඉන්නවා වගේම මේ නිලැඳුම පාසලෙන් එළියට සමාජයට යද්දි සමාජයේ දකින්නේ පාසල පිළිබඳව වැදගත්ම පින්තූර තමයි නිලැඳුම. පාසල සජීව සමාජයේ පුරවැසියන් දකින්නේ නිලැඳුම හරහා. අහවල් පාසල් නිලැඳුම ඔවුන් දන්නවා මේ අදාළ පාසල් නිලැඳුම බව. ඉතින් දුවේ පුතේ ඔබ දන්නවා පාසල් නිලැඳුම් ඔබට රජයෙන් ලබා දෙනවා වාර්ෂිකව නොමිලේ. ඉතින් ඔබ ඒවා නිවැරදිව භාවිතා කරන්න. ඒ වගේම සෑම පාසලටම අනන්‍ය වූ නිලැඳුමක් තියෙනවා. සෑම පාසලකම නිලැඳුම් හරි සුවිශේෂී, හරි වෙනස්. ඉතින් ඔබ නිලැඳුම નિયમિત ප්‍රමිතීන්ට අනුව පිළියෙල කර ගැනීම පාසලේ අනන්‍යතාවයේ මෙන්ම නීතිද වෙනවා. ඉතින් හැම පාසලකම පාසල් නිලැඳුම සකස් කරගත යුතු ආකාරයක් තියෙනවා. එමගින් හැම දරුවෙක්ම සමානයි. නිලැඳුම හැමෝම ඇඳන් ගියා කියන්නේ හැමෝම එක හා සමානයි. දරුවන්ට සුවිශේෂී වෙනත් වූ නිලැඳුම් අපි අඳින්නේ නැහැනේ. අපි පාසලේ එකම නිලැඳුම අඳින්නේ. හැම දරුවෙක්ම දාන ටයි පටි එකයි පුතේ. ඉතින් මේ නිසා ඔබ නිලැඳුමෙන් සැරසුණු ඔබ පාසලේ ගෞරවය, පාසලේ අභිමානය ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන නිසා පාසල නිලැඳුමට ඔබ ගෞරව කරන්න. ඔබ පාසලෙන් බැහැර වෙද්දී ඒ පාසලේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ඔබ නිලැඳුම දෙස බොහෝ පිරිස් බලන් සිටිනවා. එම නිසා පාසල් නිලැඳුම ඔබගේ පාසල අභිමානය පෙන්වුම් කරන වැදගත් සංකේතයක් බව ඔබ අමතක කරන්න එපා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද අපි පාසල් සංස්කෘතියේ පිළිබඳව සාකච්ඡා කරා. අද අපේ පාඩමේදී පාසල් සංස්කෘතිය යන්නෙන් අදහස් කරන දේවල් මොනවාද? ඊට ඈත් වන දේවල් ගැන කතා කරා. ඉතින් මම විශ්වාස කරනවා ඔබ හැමෝටම පාසල් සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ලැබුණා කියලා. ඉතින් පාසල් සංස්කෘතියට අයත් නීති රීති, සම්ප්‍රදායන්, ඒ වගේම පාසලේ අනුනිරූපණ සංකේත ගැන අපි අද පාඩමේදී සාකච්ඡා කරා. එහෙමනම් දුවේ පුතේ අප පළමු ඒකකයේ අපේ පාසලේ පාඩමේ පාසල් සංස්කෘතිය කියන පාඩම අවසන් කරමු. එහෙනම් ඔබ සැමටම සුබ අනාගතයක්.